සුබෝදෑසනක් සෑම කෙනෙක්ම අපි නැවතත් දෙවියන් වහන්සේගේ වචනයේ දෙස බලන්ට යනවා. අපි මේ සති කීපය තුල අපි ඉගෙන ගනිමින් සිටිය ශුද්ධාත්මයන් වහන්සේගෙන් අපි පිරී අපි ශුද්ධාත්මයන් වහන්සේගේ අන්‍ය භාෂාවේ දීවනාව ගැන අපි ඉගෙන ගනිමින් සිටිය මේ කාලය තුලදී අද දවසේදී බා කැමති ඔබ සමග බෙදා ගන්න අපි නිතරම ශුද්ධාත්මයෙන් පිරී සිටින විට අපේ ජීවිතයට කුමක්ද සිදුවෙන්නේ කියා. මම කොටස් දෙකක් කරන්න කැමති ශුද්ධාත්මයෙන් පිරී සිටින විට කුමක්ද මගේ ජීවිතේ සිදුවෙන්නේ දෙක ශුද්ධාත්මයෙන් මා නිතරම පිරී සිටින්නේ කෙසේද කුමක්ද මා කළ යුත්තේ. එපිස පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය දිහා බලනකොට අපිට කියා තිබෙනවා ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේශමින් හැසිරෙන්න බලාගෙන දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලා ගනිලා. මේ නිසා නුඹලා අනුවණයෝ නොවි ස්වාමින් වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුම් ගනිලා. දේව වචනේ කියා තිබෙනවා අපි ඥානවන්තයන් ලෙස හැසිරෙන්න විශේෂයෙන්ම මේ කාලය තුලදී ඒ වගේම ප්‍රවේශමෙන් හැසිරෙන්න කියන්නේ නොසැලකිලි කමෙන් ජීවත් වෙන්න එපා කියා දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලා ගනිලා. වෙන දෙයකින් කියනවා නම් අපේ ජීවිතය උපරිම ප්‍රයෝජනයට හැම දිනයම ප්‍රයෝජනයට ගන්න කියලා දෙවියන් වහන්සේ කියා සිටින්නේ. වෙන දෙයකින් කියනවා නම් දෙවියන් වහන්සේ කියනවා අපි ඒ දෙවියන් වහන්සේගේ සැලැස්ම අරමුණ ඉෂ්ට කරන ආකාරයට මේ කාලය තුලදී ජීවත් වන්න. මක් නිසාද දවස් නපුරු බැවින් දැන් මේ නපුරු කියන වචනේ අපි තේරුම් කරනවා නම් ඒකේ තේරුම් කීපයක් තිබෙනවා. එකක් තමයි කරදර සහිත, දෙක හිරිහැර විඳින, තුන ජීවිතයට රිදවන දුෂ්කරතා සහ රෝග කියන වචනය. අපි සැබවින්ම එවැනි වාතාවරණයක තමයි අද දවසේ අපි ජීවත් වන්නේ. අපි නපුරු දවසක අපි ජීවත් වන්නේ. අප වටා අපිට ඇසෙනවා වසංගතයක් ගැන. අපි ඒ නපුරු දවස තුල දෙවියන් වහන්සේ කියනවා ප්‍රඥාවන්තයන් මෙන් හැසිරියල්ලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කියනවා අනුවණයෝ ලෙස නොවේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා. මේ කාලේ මේ නපුරු කාලේ දේව කැමැත්ත කුමක්ද කියා දෙවියන් වහන්සේ කියනවා ඒක සොයා ඒ ආකාරයට ජීවත් වෙන්න කියා. මම විශ්වාස කරනවා එසේ ජීවත් වෙනකොට විශාල බලපෑමක් අපේ ජීවිතය ඇතිවෙන්න යනවා. දැන් ඒ එපිසෝඩ් පොතේ 5:18 හරිද? අපි පල්ලෙහාට එක පදයක් ගියා. මෙතන කියා තිබෙනවා මෙන්න දේව කැමැත්ත, මෙන්න නපුරු දවසේ ඔබ ජීවත් විය යුතු ආකාරය. මුද්‍රික පානයෙන් මත් නොවෙලා එයින් අනාචාරකම් හටගන්නේ. නමුත් ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වී මේ කාලෙන් වහන්සේ අපිට කියා සිටින්නේ ශුද්ධාත්මයෙන් පිරී සිටින්න. ශුද්ධාත්මයෙන් පිරී සිටින්න කියන අදහස් කරන ශුද්ධාත්මයේ විසින් පාලනය වෙන ජීවිතයක් ගත කරන්න. ශුද්ධාත්මයෙන් පිරී සිටින්න අවශ්‍ය. මේකයි දේව කැමැත්ත. මේකයි නපුරු දවසේදී මේ ඍණවාදී වාතාවරණය මැදේ ජීවත් වෙන ආකාරය දෙවියන් වහන්සේ අපිට පෙන්වන්න කරනවා. දැන් අපි දකිනවා එක මිනිසෙක් දේව වචනේ ක්‍රියාපොතේ සඳහන් කර තිබෙනවා ශුද්ධාත්මයෙන් පිරී සිටපු මිනිසෙක්. එයාගේ ජීවිතේ ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ පිරීම සිටීම තුලින් ඇති වුණු ඵල කීපයක් අපි පළමුවෙන් අපි බලන්න යනවා. මේකෙන් ඔබගේ හදවතේ පිපාසයක් ඇති වේ. ශුද්ධාත්මෙනි මටත් ඔබෙන් පිරී සිටින්න අවශ්‍යයි. අපි නිතරම ශුද්ධාත්මෙන් පිරී සිටින කුමක්ද සිදුවන්නේ? අපි ක්‍රියාපොතේ 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ දෙස බලන්ට යනවා. ස්තේපන් කියන මිනිහෙක් ගැන. ස්තේපන් කියන මිනිහෙක් ඔහුගේ ජීවිතේ ඔහු වේටර් වැඩක් සේවය කරපු
වැන්දපුවන්ගේ මේසවල සේවය කරපු මිනිසෙක්, සාමාන්‍ය මිනිසෙක් නමුත් විශේෂත්වය ඔහු ඇදහිල්ලෙන්ද ශුද්ධාත්මයෙන්ද පූර්ණව සිටියා. ක්‍රියා 6 ශුද්ධාත්මයෙන් පූර්ණව සිටපු මිනිසෙක්. දැන් මේ කාලය තුලදී ඔහුට බලවත් පීඩාවක්, බලවත් හිරිහැරයක්, බලවත් වෛරයක්, වාතාවරණයක්, ඍණවාදී වාතාවරණයකට ඔහුට මුහුණ දෙන්න සිදු වුණා. මනුෂ්‍යන්ගේ වෛරය, පීඩාව ඔහු වටා තිබුණා. එවැනි වාතාවරණයක තමයි ඔහු සිටියේ. නමුත් ශුද්ධාත්මයෙන් පිරී සිටියා. බලමු කුමක්ද ඔහුගේ ජීවිතේ ප්‍රතිඵල කීපයක්. නම්බර් 1 අපි දකිනවා ඔහුගේ මුහුණේ ස්වභාවය වෙනස් වුණා කියලා බයිබලයේ කියා තිබෙනවා. දැන් මේ වෛරය, කෝපය මැදේ, මිනිස්යාගේ වෛරය මැදේ දේව වචනේ ක්‍රියා 6:15 කියා තිබෙනවා. මන්ත්‍රණ සභාවේ ඉඳගෙන උන් සියල්ලෝම ඔහු දෙස ඇස් හෙලා සිටියදී ඔහුගේ මුහුණ දේව දූතයෙකුගේ මුහුණ මෙන් ඔවුන්ට පෙනුනේ. ඔහුගේ මුහුණ බැබලෙන්න පටන් ගත්තා. හලෙලූයා. ශුද්ධාත්මයෙන් පිරෙන විට අපගේ මුහුණේ ස්වභාවය වෙනස් වෙනවා. අපේ මුහුණ බැබලෙන්න පටන් ගන්නවා. හලෙලූයා. ඔබගේ මුහුණ බැබලෙන විට එය බලවත් සාක්ෂියක් වෙන්න යනවා. මතකද මෝසස් කන්දෙන් බැස්ස විට ඔහුගේ මුහුණ බැබලෙන්න පටන් ගත්තා. ඒ දේව අභිමුඛයේ කාලය ගත කරමින් ස්තේපන්ගේ ජීවිතේ ශුද්ධාත්මයෙන් පිරී සිටි ඔහුගේ මුහුණ දීප්තිමත් වුණා, පැහැපත් වුණා. ඇත්තම ගීතාවල 104:15 වෙනි පදේ කියා තිබෙනවා ඔහුගේ මුහුණ පැහැපත්, දීප්තිමත් කරන්ට තෙලුත්. තෙල් වලින් මුහුණ දීප්තිමත් වෙනවා. මම කතා කරන්නේ මේ සාමාන්‍ය තෙල් ගැන නෙමෙයි, ශුද්ධාත්මයන් වහන්සේගේ අභිමුඛය සහ ශුද්ධාත්මයන් වහන්සේගේ තෛලයෙන් අපි පිරී සිටිනකොට අපි මුහුණ පැහැපත් වෙනවා. ආමේන්. අපි මුහුණ දීප්තිමත් වෙන්න පටන් ගන්නවා. දෙවියන් වහන්සේගේ ප්‍රීතියෙන් පෙනෙන්න පටන් ගන්නවා. ඔබ දන්නවද මිනිස්සුගේ හදවතේ වෙනස් සිදු වෙන විට, ශුද්ධාත්මයෙන් පිරෙන විට ඔබ දකින්නවද ඔහුගේ මුහුණ බැබලෙනවා. හලෙලූයා. බලවත් සාක්ෂිකාරයෙක් වෙනවා. සමහර විට වචන නොකිය ඔහුගේ මුහුණේ එළිය දෙස බලනකොට සමහර විට මිනිස්සු ආසයි ඔබ වෙනස්. ඔබ කවුද? ඔබ කවුද? ඔබේ මුහුණ දෙස බලනකොට එච්චර පැහැපත්. ඕ හලෙලූයා. මම විශ්වාස කරනවා අපිට එවැනි ස්වභාවයක් අවශ්‍යයි. මේ අන්ධකාර ලෝකේ අපි බැබලෙන්න ඕනේ. ආමේන්. අපි අවදිව බැබලෙන්න ඕනේ. හලෙලූයා. ඔබ බැබලෙන විට ඔබේ මුහුණේ ස්වභාවය පැහැපත් වෙනවා. ශුද්ධාත්මයෙන් පිරෙන අවස්ථාවේදී. හලෙලූයා. 2 ස්තේපන්ගේ සීමාවන් වෙනස් වුණා. දැන් මතක තියාගන්න ස්තේපන් සාමාන්‍ය මම කිව්වා වාගේ කලින් ඔහු මේසවල සේවය කරපු මිනිසෙක්. බයිබලයේ කියන් තිබෙනවා ස්තේපන් ක්‍රියා 6:8 අනුග්‍රහයෙන්ද බලයෙන්ද පූර්ණව ශුද්ධාත්මයෙන් පිරෙන විට ඔබ අනුග්‍රහයෙන් පිරෙන්න යනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ අධ්‍යාත්මික පුළුවන්කම ඔබ තුලින් නිදහස් වෙන්න පටන් ගන්නවා. බලයෙන් පූර්ණ වෙන්න යනවා. දෙවියන් වහන්සේගේ දුනමිස් බලය, දෙවියන් වහන්සේගේ බලය නිදහස් වෙන්න යනවා. බයිබලයේ කියනවා පුදුමද හාස්කම්ද සෙනග අතරේ සිදු කළේ. බලන්න ඔහුගේ සීමාව පුළුල් වුණා. ආමෙන්. ඔහුගේ සීමාව කොහොමද පටන් ගත්තේ? ඔහු වැන්දගුවන්ට සේවය කරමින් සිටපු මිනිසයා දැන් පුදුම සහ හාස්කම් කරන්න පටන් ගන්නවා. උසස් වීමක්, සේවය පුළුල් වීමක්, සීමාව පුළුල් වීමක්. දේව වචනේ සඳහන් කරන ඒ දේ ඔබේ ජීවිතයේ සිදුවෙන්න යනවා. ඔබ ශුද්ධාත්මයෙන් පිරෙනකොට දෙවියන් වහන්සේ ඔබගේ සීමාව පුළුල් කරන්න යනවා. ඔබ සාමාන්‍ය කුඩා දෙයක් කරමින් සිටින අවස්ථාවේදී දෙවියන් වහන්සේ එතනින් ඔබව පාවිච්චි කරන්න යනවා. හලෙලූයා. ආශ්චර්යමත් ක්‍රියාවල් කරන ජීවිතයකට ඔබ පාතබන්න යනවා. ඉතින් ස්වාමීන් වහන්සේ
ස්තේපන්ව උසස් කරනවා. උසස් වීමක් එනවා ශුද්ධාත්මයෙන් පිරෙන විට ඔබගේ ජීවිතේ. තුන්වෙනි දේ තමයි දර්ශනය වෙනස් වෙන්න පටන් ගන්නවා. දැන් මතක තියාගන්න ක්‍රියාපොතේ 7 වෙනි පරිච්ඡේදයේ 54 වෙනි පදේ කියා තිබෙනවා. දැන් ස්තේපන් මේ සෙනඟ මැදියේ දේව වචනේ බෙදා ගන්න විට ඔහු ඒ ඇසුම් විට මේ වචනේ ඇසුම් විට අධික කෝපයෙන් අනින ලද සිත් ඇතුව ඔහුට විරුද්ධව දත් මිටි කැවුවය. සමහර වෙලාවදී සිත අනිනකොට සමහර අය සිත අනිනකොට පසුතැවෙනවා. අනින ලද සිත් ඇතුව පසුතැවිලා දෙවියන් වහන්සේ ගාවට ළඟා වෙනවා. නමුත් සමහර විට තමාගේ සිත් ඇනෙන විට ඊට විරුද්ධ ප්‍රතිචාරයක් දක්වනවා. කැරලි ගසන්ට පටන් ගන්නවා. අධික කෝපය සහ අමනාපය සහ වෛරය එන්ට පටන් ගන්නවා. බයිබලයේ කියනවා ඔහුට විරුද්ධව දත් මිටි කෑවේ මොන වෛරයක්ද ස්තේපන් ඉදිරියේ තිබෙන්නේ. නමුත් බයිබලයේ කියනවා ක්‍රියා 7:5 වෙනි පදේ 55 වෙනි පදේ කියා තිබෙනවා. නමුත් ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව හලෙලූයා. ශුද්ධාත්මයෙන් පූර්ණව හලෙලූයා. ස්වාමීනි ස්වර්ගීය දෙස බලා ආමෙන්. දෙවියන් වහන්සේගේ මහිමය දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ යේසුස් වහන්සේ නැගිට සිටිනවා දැක. හලෙලූයා. ඔහුගේ බැල්ම වෙනස් වුණා සහ ඔහු දකින දේ වෙනස් වුණා. ඒ වචනේ කියා තිබෙනවා ඔහු යේසුස් වහන්සේව දුටුවා. ඒ වගේම ඔහු ස්වර්ගීය දෙස බැලුවා. දැන් මේ ස්ථානයේ අපි දකිනවා වෛර කරන සෙනගක් මැදියේ ඔහුට ද්වේෂ කරන සෙනගක් මැදියේ ස්තේපන් සිටින අවස්ථාවේදී ඔහුට විරුද්ධව නිදහස් කරපු ඒ තරහ කෝපය ඔහුට බලපෑවේ නෑ. හේතුව තමයි ඔහු ශුද්ධාත්මයෙන් ශුද්ධාත්මය ඔහුව පාලනය කරන ස්ථානයේ සිටින විට ඔහුගේ බැල්ම වෙනස් වෙන්න පටන් ගත්තා. ඔහුගේ දර්ශනය වෙනස් වෙන්න පටන් ගත්තා. මේ ස්ථානයේදී බයිබලයේ කියනවා ඔහු ස්වර්ගයේ දෙස බලා ඔහුගේ හිස එස වුණා. මිනිසයන්ගේ මුහුණ වලින් ඔහුගේ හිස එස වුණා. හලෙලූයා. ඔහු බයිබලයේ කියනවා යේසුස් වහන්සේ දැක උන්වහන්සේ දෙස බලන්න පටන් ගත්තා. ඔහුගේ ඇස් තිබුණේ යේසුස් මත. ඔහුගේ අවධානය යේසුස්. හලෙලූයා. ඔහුගේ සිතුවිලි යේසුස්. මනුෂ්‍ය නොවේ යේසුස්. ඔහුගේ අවධානය නැත්නම් ඔහුගේ දැක්ම ඔහු බලන දිශාව වෙනස් වෙන්න පටන් ගත්තා. ඔබ ශුද්ධාත්මයෙන් පිරෙනකොට ඔබ දකිනවා ඔබට පුදුම අනුග්‍රහයක් ලැබෙනවා. ප්‍රශ්නෙන් යේසුස් දෙස බලන්න. පීඩාවෙන් හිඟකමෙන් ඒ බාහිර රින වාතාවරණයෙන් ඔබට පුදුම අනුග්‍රහයක් ලැබෙනවා යේසුස් දෙස බලන්න. බයිබලයේ කියනවා උන්වහන්සේ දෙසම බලා මේ දිවීම දුවන්න. හලෙලූයා. මේ දිවීම දුවන්න බෑ. අපි වැරදි දේ දෙස බලනවා නම් අපි පීඩාව දෙස ප්‍රශ්න දෙස බලනවා නම් අපිට ඉවසීමෙන් මේ දිවීම දුවන්න බෑ. නමුත් ශුද්ධාත්මයෙන් පිරිච්ච අය බයිබලයේ කියනවා මේ ශුද්ධාත්මයෙන් වහන්සේ යේසුස්ව උසවනවා හැම වෙලාවෙදී. මේ නිසා ශුද්ධාත්මයෙන් පිරී සිටින මනුෂ්‍යයා අපි දකිනවා එයාට පුදුම අනුග්‍රහයක් ලැබෙනවා. එයාගේ අවධානය යේසුස් මත යොමු කිරීමේ හැකියාව ඔහුට පුළුවන් වෙනවා. හලෙලූයා. ඔහු හිස එසෙව්වා. හලෙලූයා. ඔහුගේ හිස එසවුණා ඉහළට. හලෙලූයා. පොළොවේ මට්ටමට නෙවෙයි ඉහළට ඔහුගේ හිස එසවෙන්න පටන් ගත්තා. හතරවෙනි දේ තමයි ස්තේපන්ගේ අවධානය වෙනස් වෙන්න පටන් ගත්තා. දේව වචනේ කියනවා ක්‍රියාපොතේ 7 වෙනි පරිච්ඡේදයේ 55 වෙනි පදේ ස්තේපන් ශුද්ධාත්මයෙන් පූර්ණව ස්වර්ගයේ දෙස බලා දෙවියන් වහන්සේගේ මහිමය දැක. දෙවියන් වහන්සේගේ මහිමය දැක. ඔබ දන්නවද ශුද්ධාත්මයෙන් පිරී සිටින විට අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයේ අවධානය අපේ ජීවිතේ වැඩි වෙනවා.
ප්‍රශ්නය නෙවෙයි, පීඩාව නෙවෙයි, බාහිර ඔබට එන විරුද්ධ දේ නෙවෙයි. ඔබගේ අවධානය දේව අභිමුඛය වෙන්න පටන් ගන්නවා. ස්තේපන් දේව අභිමුඛය අත්දකිනවා. ශුද්ධාත්මෙන් පිරෙන විට දෙවියන් වහන්සේගේ අභිමුඛය කෙරෙහි අපි අවධානය යොමු කරනවා. දැන් මතක තියාගන්න ඒ අභිමුඛය අපි තුල ආමේන්. මම කලින් කිව්වා ස්තේපන් යේසුස්ව දැක්කා. නමුත් අපි දකිනවා අපිට බාහිර දැක්මක් අවශ්‍ය නැහැ. උන්වහන්සේ ක්‍රිස්තුස් මා තුලයි ක්‍රිස්තුස්. එවිට ශුද්ධාත්මයෙන් පිරෙන විට මගේ අවධානය මා තුල ඉන්න ක්‍රිස්තුස් කියන අවධානය ඒ මා තුල ඉන්න තැනන් වහන්සේ වෙතට යොමු වෙන්න පටන් ගන්නවා. හලෙලූයා. ශුද්ධාත්මයෙන් පිරී සිටින විට මා තුල ඉන්න තැනන් වහන්සේ වෙත මගේ අවධානය යොමු වෙනවා. මා තුල ඉන්න තැනන් වහන්සේ ලෝකේ ඉන්න තැනට වඩා බලවත් නිසා මම ජයග්‍රාහිකේ කියන ඒ ස්ථානයට මාපත් වෙන්න පටන් ගන්නවා. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ අවධානය වුණා. දේව අභිමුඛයේ ප්‍රීතිය සම්පූර්ණයි. හලෙලූයා. දේව අභිමුඛයේ නිවාඩුව තිබෙනවා. හලෙලූයා. සමාදානයේ සහනය දේව අභිමුඛයේ තිබෙනවා. පස්වෙනි දේ තමයි ඔහුගේ ආකල්පය වෙනස් වුණා. ඔහුගේ ආකල්ප වෙනස් වෙනවා. ඒ කියන්නේ නැතිනම් කියනවා නම් මිනිස්සු ඔහුට සලකන ආකාරයෙන් ඔහුට විඳින පීඩාව ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීම නොදැක්වීමක් නැත්නම් දැක්වීම නෙවෙයි සිදුවෙන්නේ වෙනත් ආකල්පයක් ඔහුගේ ජීවිතේ නිදහස් වෙන. ඒ කියන්නේ බාහිර දේ නෙවෙයි ඔහුව පාලනය කරන්නේ. බාහිර දෙයට නෙවෙයි ප්‍රතිචාර දක්වන්නේ. ඔහුගේ ආකල්ප බාහිර දෙයට ඔහුගේ ආකල්ප වෙනස් වෙන්න පටන් ගත්තා. මොකද බයිබලයේ ක්‍රියා 7:55 වෙනි පදයේ කියා තිබෙනවා නමුත් ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව දෙවියන් වහන්සේ දකුණු පැත්තේ යේසුස් වහන්සේ නැගිට සිටිනවා දැක. දැන් අපි ඔක්කොම දන්නවා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ වාඩි වී සිටින්නේ. මේ අවස්ථාවේදී ස්තේපන් දකිනවා යේසුස් වහන්සේ නැගිට සිටිනවා. වෙනත් විදිහකින් කියනවා නම් එකපාරට ඔහුගේ ආකල්ප ඉබේම වෙනස් වෙනවා. මොකද්ද මම ඔබට කියන්න හදන්නේ? එකපාරටම ඔහුට දැනෙනවා මට මිනිස්යන්ගේ අනුමැතිය අවශ්‍ය නැහැ. මට මිනිස්යන්ගේ ගෞරවය අවශ්‍ය නැහැ. මගේ මිනිස්යන්ගේ පිළිගැනීම මට අවශ්‍ය නැහැ. මිනිස්යන්ගේ ආදරය මට අවශ්‍ය නැහැ. මිනිස්යන්ගේ මතයන් මා කෙරේ මට අවශ්‍ය නැහැ. එක්කෙනෙක් මා උදෙසා නැගිටිනවා. හලෙලූයා. එක්කෙනෙක් මා උදෙසා ගරු කරනවා. එක්කෙනෙක් මා පිළිගන්නවා. එක්කෙනෙක්ගේ මතයයි අවශ්‍ය. ඒ තැනත්තා මා උදෙසා නැගිටිනවා. ඕ ස්තේපන් මම නුඹ ගැන ආඩම්බරයි. ඒ කියන්නේ ශුද්ධාත්මෙන් පිරෙන විට ඔබ එකපාරටම මනුෂ්‍ය අනුමැතිය ලැබීම, මනුෂ්‍ය පිළිගැනීම ලැබීම, මනුෂ්‍ය ගෞරවය ලැබීම, මනුෂ්‍ය ආදරය ලැබීමෙන් ඔබ නිදහස් වෙලා දැන් ඔබ එක තැනකට එනවා. ඔබට යේසුස්ගේ අනුමැතිය ඔබට තිබෙනවා. ඔබට යේසුස්ගේ ගෞරවය තිබෙනවා. බයිබලයේ කියනවා උන්වහන්සේට සේවය කරන්නාට උන්වහන්සේ ගරු කරනවා. හලෙලූයා. ඒ ස්ථානයට ඔබ පැමිණෙනවා. එවිට අපි දකිනවා යේසුස් වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ වාඩි වී සිටින උසස්ම ආධිපති බලය දරන්නා වූ තනන් වහන්සේ ස්තේපන් උදෙසා නැගිටිනවා. හලෙලූයා. මොන ගෞරවයක්ද. හලෙලූයා. අද දවසේදී අපි ශුද්ධාත්මයෙන් පිරෙනකොට ඔබ ශුද්ධාත්මයෙන් පිරිට ඔබේ ආකල්ප වෙනස් වෙනවා නේද? ඔබ සාමාන්‍ය මිනිසෙක් හැටියට ඔබ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වන්නේ ඔබ ආකල්ප වෙනස්. ඔබ මිනිස්සු ඔබ දිහා බලන ආකාරයට ඔබ ප්‍රතිචාර දක්වන ඔබේ ආකල්ප වෙනස් වෙනවා. දැන් ඔබ දකින්නේ ඒ ශුද්ධාත්මයෙන් පිරෙන විට
ඔබට දැන් ඔබට පේන්නේ ඔබේ ආත්මික ඇස් වලින් ඔබ දකින්න පටන් ගන්නවා එතුමාගේ අනුමැතිය ඔබට දී ඉවරයි. එතුමාගේ පිළිගැනීම ඔබට දීලා ඉවරයි. එතුමාගේ ගරුත්වය ඔබට දීලා ඉවරයි. හලෙලූයා. ඔබ නිදහස් පුද්ගලෙක් බවට පත් වෙනවා. 6 ඔබගේ ප්‍රතිචාර වෙනස් වෙන්න පටන් ගන්නවා. දේ වචනේ කියත් වෙන ක්‍රියා 7:60 වෙනි පදයේ ඔව් දනින් වැටි ස්වාමින් වහන්සේ මේ පාපය ඔවුන් පිට නොතැබූ මැනව මහත් හඬින් මොරගසා ඔහු මෙසේ කියා සැතපුණේ. ඕ හලෙලූයා. ඔබට මතකද අර යේසුස් වහන්සේ කුරුසේදී කියුවා වචනයට සමාන වචන ඔහු ප්‍රකාශ කෙරුවා. ඔහුට විරුද්ධව ඔහුව විනාශ කරපු ඔහුව මරණයට පත් කළා වූ මිනිසයන්ව සමාව දීමෙන් ඔවුන්ව නිදහස් කෙරුවා. ආමේන්. ඔහු නිදහස් කෙරුවා. ඔබ ශුද්ධාත්මයෙන් පිරෙනකොට ඔබ යේසුස් වහන්සේ වගේ හැසිරෙන්න පටන් ගන්නවා. ඔබගේ ප්‍රතිචාර යේසුස් වගේ වෙන්න යනවා. පියාණෙනි ඔවුන්ට කමා කළ මැනව. ඊට සමාන වචන ස්තේපන්ගේ හදවතෙන් නිදහස් වෙන්න පටන් ගන්නවා. ශුද්ධාත්මයෙන් පිරෙනකොට පුදුමාකාර සමාව දීමේ බලවේගයක් ඔබ තුලින් නිදහස් වෙන්න පටන් ගන්නවා. දැන් මතක තියාගන්න ස්තේපන්ගේ මරණයට මූලික නායකත්වයේ ගත්තා වූ එක මිනිසෙක් තමයි සාවුල් කියන මිනිසයා. බයිබලයේ කියා තිබෙනවා සාවුල් මූලික කෙනෙක් ඒ ස්තේපන්ගේ මරණයට. දැන් ස්තේපන් ඒ මරණය මුහුණ දෙන අවස්ථාවේදී කිව්වම ඔවුන්ට පාපේ ඔවුන් පිට නොතැබූ මැනව කියන්නේ පියාණෙනි මම ඔවුන්ව නිදහස් කරනවා, මම සමාව දෙනවා, මම පොළොවේ මුදවා හරිනවා. සමාව බයිබලයේ කියනවා ඔබ පොළොවේ මුදවා හරින දෙය ස්වර්ගයේ මුදවා හරිනවා. ඔබ ස්තේපන් පොළොවේ සමාව දීම මුදවා හරිනකොට දෙවියන් වහන්සේ ඔහු මුදවා ස්වර්ගයේ අනුග්‍රහය මුදවා හැරියන. මොකද පොළොවේ නුඹලා යමක් මුදවනවා නම් ස්වර්ගයේ ඒ දේ මුදවනවා. ඔහු සමාව දීම නිදහස් කරුවම ස්වර්ගයේ අනුග්‍රහය නිදහස් වුණා. කාටද? එක මිනිසෙක් මිනිමරුවෙක් හැටියට සේවය ක්‍රියා කරපු මිනිසෙක් සාවුල් මතට ඒ අනුග්‍රහය නිදහස් වෙලා වැඩි කලක් ගියේ නැහැ. සාවුල් ගැලවීමට ඇවිත් බලවත් මිනිසෙක් බවට පත් වුණ. ශුද්ධාත්මයෙන් පිරී සිටින විට ඔබගේ ජීවිතය ඔබ අයට බලපෑමක් ඇති කරනවා. ඔබ අයගේ ජීවිත ඔබ වෙනස් කරනවා. හලෙලූයා. ඔබ අනාගත පරම්පරාවක් ගොඩනගනවා. ඔබ අනාගත පරම්පරාවක් ඔබ බිහි කරනු ලබනවා. හලෙලූයා. ශුද්ධාත්මයෙන් පිරී සිටින අවස්ථාවේදී ඔබට පිපාසයක් තියෙනවද? ශුද්ධාත්මෙනි මාව පුරවන්න. රෂබකේතරය සුකරමන්දේරියස් කියා මාව පුරවන්න. දැන් අපි තපල්ලයට කියවන යමු එපිස පොතේ 5 වෙනි පරිච්ඡේදයේ දෙවි වාසික කියව මේකයි මගේ කැමැත්ත. ඔබ ශුද්ධාත්මයෙන් පිරී සිටීම. එතන කියා තිබෙන එපිස 5:18 වෙනි පදේ නමුත් ආත්මයන්ගෙන් පූර්ණ විසිරෙනවා කියන්නේ ඒක නොකඩවා සිටිය යුතු දෙයක්. මේක එක වතාවක් ඔබට සිදු වෙලා ඔබට සෑයීමටපත් වෙන්න බෑ. මේ වචනේ තේරුම නොකඩවා පිරී සිටින්න. නොකඩවා පිරී සිටින්න. පිරී උතුරා යන ස්ථානයේ සිටින්න. හලෙලූයා. ඒ උතුරා යන දෙය ඔබ අන් අයට නිදහස් කරන අවස්ථාවේදී හලෙලූයා බලවත් ජීවිත වෙනස් වීම ඇති වෙන්න යනවා. දැන් ආත්මයෙන් පූර්ණ වී දැන් මම සරල කාරණා 4ක් අන්තිමට කියන්න යනවා. කොහොමද ආත්මයෙන් පිරෙන්නේ? හලෙලූයා. කොහොමද ආත්මයෙන් පිරෙන්නේ? ගීතිකා වලින්ද එපිස 5:19 කවි වලින්ද ආත්මික ගී වලින්ද තමාට කතා කරමින් ආමේන්. ඉංග්‍රීසි බයිබලයේ කියත් වෙනවා තමාට කතා කරමින් නුඹලාගේ සිත් වලින් ස්වාමීන් වහන්සේට ගායනාද ගීතිකා කරමින් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පියු දෙවියන් වහන්සේට නිතරම ස්තුති කරපල්ලා. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි බය ඇතුව එකිනෙකාට යටත් වෙලා සරල කාරණා 4ක් කරන්න. ශුද්ධාත්මයෙන් නොකඩවා පිරී සිටීමට. නම්බර් 1
තමාට කතා කරන්න. හලෙලූයා. එපිසෝඩ් 5:19 තමාට කතා කරන්න. හලෙලූයා. ඒක විදියක් තමයි. හලෙලූයා. ගීතාවලිය 46:1. ස්වාමිනී ඔබ මගේ සරණ. ඔබ මගේ ශක්තිය. ඔබ දුකේදී ඊතා ලංගු පිහිටක්ය. හලෙලූයා. ඔබ ලංගු පිහිටක්. දුකේදී ඔබගේ උපකාරය පැය 24ක් ඕනෑම වෙලාවකදී ස්වාමිනී මගේ සරණ මගේ ශක්තිය මම මොකද කරන්නේ මම මට කතා කරගන්නවා වචනය හලෙලූයා ස්වාමිනී ඔබ ධර්මිෂ්ඨයාට ආශිර්වාද කරනවා ගීතාවලිය 5:12 ඔබ වරප්‍රසාදයෙන් වට කරනවා පලියක් මේ ස්තුති මම ඔබගේ ධර්මිෂ්ඨකමයි ඔබගේ වරප්‍රසාදේ මා වටා පලියක් බාහිර වාතාවරණය කුමක් හෝ වේවා ඒ ස්වාමිනී ඒ වරප්‍රසාදය මාව වට කරනවා ගීතාවලිය 120:8 මම උදාහරණ කීපයක් කියන්නේ දැන් පටන් සදා කාලෙටම ස්වාමින් වහන්සේ මාගේ යාම සහ ඊම ආරක්ෂා කරනසේක ඕරියාමශිකපරන්දාය හලෙලූයා දැන් පටන් ස්තුති සදා කාලෙටම ස්වාමින් වහන්සේ මගේ යාම මගේ ඊම මගේ යාම මගේ ඊම මම පිටතට යන කල්ලි මම ඇතුළට එන කල්ලි ආරක්ෂා කරනසේක මොනවද මම කරන්නේ මම වචනය මට කතා කරගන්නවා ආමෙන් නම්බර 2 හරි ලේසි එපිසෝඩ් 5:19 ස්වාමින් වහන්සේට ගායනා කරමින් හලෙලූයා ගයන්න පටන් ගන්න ආත්මික ගීතිකාවලිය මේ කාලෙදි මම ඔබට ඉගෙනුවා අන්‍ය භාෂාවෙන් කතා කිරීම ගැන නේද ආත්මික ගීයක් ගායනා කරන එක විදියක් තමයි ආත්මයෙන් ගායනා කරන්න Shanderamasi keramandu elamaseri mukuriande ඔබ අන්‍ය භාෂාවෙන් ගායනා කරන්න තවත් ඔබගේ හදවතේ තනුවක් නිර්මාණය කරන්න Shande maruke yashandu ඒ කියන්නේ ඔබගේ හදවතේ තනුවක් නිර්මාණය කරන්න නේද 1 කොරින්ති 14:15 කියා තිබෙනවා ආත්මයෙන් ගීතිකා කරන්නෙමි සිහි කල්පනාවෙන් ගීතිකා කරන්නෙමි මෙන්න අහගන්න සමහරට අපි අන්‍ය භාෂාවෙන් ගීතිකා කරනකොට රබශකරබන්දේ ඊරමකය ඊට පස්සේ ඔබ දකිනවා ඒ ගායන කරන එකේ පරිවර්තනය ඔබ ගායන කරන්න පටන් ගන්නවා ඒක දෙවිදුන්ට ගීයක් වෙන්නත් පුළුවන් නැත්නම් ඒක ප්‍රොපේතමය ගීයක් වෙන්නත් පුළුවන් නේද ආත්මෙන් ගීතිකා කරන්නේ නෙමෙයි සිහි කල්පනාවෙන් ගීතිකා කරන්නේ බොහෝ වෙලාවෙදී ඔබ ගායනා කරන දේ අන්‍ය භාෂාවෙන් ගායනා කරන දේ පරිවර්තනය ඔබගේ සිහි කල්පනාවේ සාමාන්‍ය සිංහලෙන් ඒ වචන වලින් නිදහස් වෙන්න පටන් ගන්නවා හලෙලූයා ඒක ආත්මික ගීයක් ඒක ශනික ඒක ස්පොන්ටේනියස් නැත්නම් ශනික ගීයක් හලෙලූයා දැන් හෙබ්‍රේ පොතේ 2:12 කියා තිබෙනවා යේසුස් වහන්සේ කියනවා මම මගේ සහෝදරයන්ට ඔබ වහන්සේගේ නාමය ප්‍රකාශ කරන්නේ මේ සභාව මැදියේ ඔබ වහන්සේට ප්‍රශංසා ගීතිකා කරන්නේ මේ කීසේක හරි පුදුමාකාර පදයක් මෙතන කියා තිබෙනවා යේසුස් වහන්සේ සභාවට ස්වාමින්ගේ නාමය ප්‍රකාශ කරනවලු සභාව මැදියේ යේසුස් ගීතිකා කරනවලු කොහොමද කරන්නේ ඔබ තුලින් මෙන්න අහගන්න ඔබ ආත්මයෙන් ගායනා කරනකොට අවස්ථාවක් එනවා යේසුස් ඔබ තුලින් ගායනා කරන්න පටන් ගන්නවා පියාණන්ට ආමේන් යේසුස්ගේ ගීය ඔබ තුලින් නිදහස් වෙනවා පියාණන්ට යේසුස්ගේ ගීය පියාණන්ගේ නාමය ඔසවන ගීය ඔබ තුලින් නිදහස් වෙන්න යනවා හලෙලූයා පියාණ යේසුස් වහන්සේ ඔබේ කටහඬ හලෙලූයා ඔබේ තනුව
තුලින් උන්වහන්සේ ගායනා කරන්න පටන් ගන්නවා. මොනවා දෙකීමක්ද? ඕ හලෙලූයා. යේසුස් ගායනා කරන සභාව මැදියේ පියාණන්ට ඔබ තුලින් ඔබ ආත්මයෙන් ගායනා කරන අවස්ථාවේදී ආමෙන් හලෙලූයා. ඒ කියන්නේ ඔබේ ගායනාව තවත් ඉහළ මට්ටමකට නගින්න පටන් ගන්නවා යේසුස්ගේ නාමයෙන්. හලෙලූයා. හලෙලූයා. ස්තුති දීම. ආමෙන්. තුන්වෙනි දේ සියලු දේ ගැන පියු දෙවියන් වහන්සේට නිතරම ස්තුති කරන. පළමුවෙන් තුන්වෙනි ආකාර කොහොමද ශුද්ධාත්මයෙන් පිරෙන්නේ? පළමුවෙන් තමාට කතා කරන්න, දෙක ගායනා කරන්න, තුන ස්තුති දෙන්න. සෑම නිතරම සියලු දේ දේට නෙමෙයි සියලු දේ ගැන දෙවියන් වහන්සේට නිතරම ස්තුති කරන්න. ඔව් ස්වාමීනි, සතුරා සැලසුම් කරන හැම දෙයක් ඔබ යහපතට හරවන්න යනවා. ස්තුති දැන් අහගන්න හොඳින්. ස්තුති කියන වචනේ ග්‍රීක අර්ථය ඒ ග්‍රීක අර්ථයම තමයි අනුග්‍රහය කියන වචනේ. ඒ කියන්නේ ඔබ ඇදහිල්ලෙන් ස්තුති කරන්න පටන් ගත්තම අනුග්‍රහය ඔබට නිදහස් වෙනවා. ස්තුතිය ගංගාවක්සේ ගලන. ඔබ තව ස්තුති කරනකොට තව අනුග්‍රහය නිදහස් කරනවා. ඔබ තව ස්තුති කරනකොට තව අනුග්‍රහය නිදහස් වෙනවා. එවිට ඔබ දකින දෙවියන් වහන්සේගේ පුදුමාකාර බල පුළුවන්කම ඔබ තුලින් නිදහස් වෙන්න පටන් ගන්නවා. හලෙලූයා. ස්තුති දෙනකොට අනුග්‍රහය නිදහස් වෙන්න පටන් ගන්නවා. හලෙලූයා. ස්තුති වේ. සමහර දේවල් අපි බලාපොරොත්තු වෙන විදියට සිදු වෙන්නේ නැහැ. සමහර දේවල් ගැන අපි කලකිරෙනවා. සමහර දේවල් සිදු වෙන විට අපිට හිතා ගන්න බෑ. නමුත් අපි ස්තුති කරන අවස්ථාවේදී ඕ ස්වාමිනේ අපි දේව කැමැත්තට ඇතුල් වෙනවා. මොකද බයිබලයේ කියන සියල්ලේ ස්තුති කරන්න. ඒ දෙවියන් වහන්සේගේ කැමැත්තය. හලෙලූයා. අපි ස්වර්ගයට සම්බන්ධ වෙනවා. ආමේන්. අපි ස්තුති කරන අවස්ථාවේදී මොකද සිදු වෙන්නේ? ඔබ ශුද්ධාත්මයෙන් පිරෙන්න පටන් ගන්නවා. තව එකක් අපි දකිනවා එපිස 5:21 කියා තිබෙනවා. මේක බොහෝ අය දකින්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි බය ඇතුව එකිනෙකාට යටත් වෙලා. හලෙලූයා. ඔබ දන්නවද ඔබ එකිනෙකාට යටත් වෙනකොට ඔබ ශුද්ධාත්මයෙන් පිරෙනවා කියන්නේ? තේරෙනවද? ඔබ එකිනෙකාට යටත් වෙනකොට ඔබ ශුද්ධාත්මයෙන් පිරෙනවා. කොහොමද දන්නේ? මේ කාරණා ඔක්කොම එක යට තිබෙනම සම්බන්ධයි. තේරුණාද? දැන් උන්වහන්සේ කෙරෙහි බය ඇතුව පරණ ගිවිසුමේ දේව බය කියන වචනේ තේරුම නමස්කාර කිරීමයි. ඒ නිසා ඔබ දේව බය නිදහස් කරන හැම අවස්ථාවකදී ඔබ කුමක්ද කරන්නේ? දෙවිඳුන්ට නමස්කාර කරනවා. දෙවිඳුන්ට නමස්කාර කරන එක විදියක් දේව බය ඇතුව තමයි එකිනෙකාට යටත් වෙනවා. ආමෙන්. යටත් වෙනවා. එකිනෙකා පාගන්න හදන්නේ, පාලනය කරන්න හදන්නේ, උඩඟු වෙන්න හදන්නේ. තමා මේක මගේ දේ කියලා තමා ඒ ආකල්පය ඇති කරන්න යන්නේ. තමා යටත් වෙනවා. ඔබ යටත් වෙනකොට ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි බය පෙන්වුම් කරනවා. හලෙලූයා. දේව බය ඔබේ ජීවිතයෙන් පෙන්වුම් කරනවා. හලෙලූයා. ඔබ විවාදේ දිනන්ට ආසයි. නමුත් ඔබ විවාදේ දිනන්ට ඔබ ආස වුණත් හොඳයි. සමාදානෙ වෙනුවෙන් ඔහු දිනපු දෙන්න. මං පෙරදෙන්න ලෑස්ති. හලෙලූයා. මං ලෑස්ති යටත් වෙන්න. මං ලෑස්ති වැරද්දක් පිළිගන්න. මම ලෑස්ති මාව හරි ගස්සන්න කියන්න. මං ලෑස්ති. ඇයි? ඒක දේව බය. ඇයි? ඒ දේ කරනකොට මම ශුද්ධාත්මයෙන් පිරෙන්න පටන් ගන්නවා. හලෙලූයා. 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 ඉතින් මම විශ්වාස කරනවා සරල කාරණා 4ක් මේ ස්ථානයේදී තමාට කතා කරගන්න වචනය. ගායනා කරන්න. හලෙලූයා. ස්තුති කරන්න. යටත් වෙන්න. ශුද්ධාත්මයෙන් පිරෙන්න. ආමෙන්. බඩ ශුද්ධාත්මයෙන් කතා කරනකොට මට ශියාරබාසිකා රබබා ශේකරන්දේයා. හලෙලූයා. ස්තුති වේවා. ස්තුති වේවා.
Oh, Mahimaya Veva. Oh, Shuntara Laparande. Sila Dinamo Binastani. Shuddhatme. Gaina Karan Patangana. Oh, Shuddhatme. So, Gaina Karan Patanga Danagan. අන්‍ය භාෂාවෙන් නමස්කාර කරනවා කියන්නේ හොඳම ස්තුතිය දෙනවා. කොරින්ති පොතේ කියලා තිබෙනවා. ඔබ ඊටාම ගුණාත්මක ස්තුතියක් දෙනවා. ඔබ ඊටා ඉහළ මට්ටමේ ස්තුතියක් දෙනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ භාෂාවෙන් නමස්කාර කරන විට සියලු දෙනාම ඔබ ඉන්න ස්ථානයේ oh hallelujah oh rabashekarabarande oh ramamakati karabanderia shobo rabakaya kuramamakaya siramanantura skivarande hallelujah hallelujah stuti 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 hallelujah swamini oh kauru veva mahimaya veva oh patatharana mava wow shuddhatme pure hallelujah stuti 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 shuddhatmeni obe daruwanwa obe kiwa me napuru kale hallelujah deva kamatta anu jeevat wenna me napuru kale දවස නපුරුයි දවස නපුරුයි නමුත් අපට ජය ගන්න යතුරු දී තිබෙනවා ශුද්ධාත්මයෙන් පිරී සිටින්න ශුද්ධාත්මයෙන් මත්වී සිටින්න හලෙලූයා මත්වී සිටින්න හලෙලූයා මම විශ්වාස කරනවා එවිට බලවත් දේවල් සිදු වෙන්න යනවා ඔබගේ ජීවිතේ හලෙලූයා ඔබගේ ආකල්ප වෙනස් වෙනවා ඔබගේ ප්‍රතිචාර වෙනස් වෙනවා ආමේන් ඔබගේ මුහුණ පැහැපත් වෙන්න පටන් ගන්නවා. ඔබගේ අවධානය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔබගේ දර්ශනය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔබගේ සීමාවල් පුළුල් වෙන්න පටන් ගන්නවා. හලෙලූයා. දෙවියන් වහන්සේ මේ කාලේදී බලවත් දෙයක් ඔබගේ දරුවන්ගේ හදවත් තුල කරන්න ස්වාමිනේ. යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමේන් ආමේන්